සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වක් මස අව සතවක නම් තිථි ලක්ෂණ දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ නොවැම්බර් මාස 7 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම මේ Zoom යොදවම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 24 වැනි පාඩම සමගයි. පුරා අඩවසකට අධික කාලයක් පුරාවටම වැඩසටහන් 23ක් තිස්සේ අප සමග සහ සම්බන්ධ වෙමින් පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන ඔස්සේ චිත්ත කාණ්ඩය සම්පූර්ණයෙන්ුත් ඒ වගේම චෛතසික කාණ්ඩයට අයත් සර්වචිත්ත සාධාරණ චෛතසික දක්වාත් ඉගෙන කියාගත් සත්පුරුෂ හිතවතුනි. අද දවසේදී අපේ බලාපොරොත්තුව මේ අභිධර්ම පාඩමේ තවත් පියවරක් ඉදිරියට යමින් මීළඟ චෛතසික කාණ්ඩය පිළිබඳව ඉගෙන කියා ගන්නයි. ඒ ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව ඉගෙන කියා ගන්නයි. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය කාරුණිකව පිළිගෙන මේ පරම ගම්භීර වූ අභිධර්මාර්ථය මුල මැද අග කලනව අපට වටහා ගත හැකි අයුරින් අත්නෝමතීන්ගෙන් තොරව පිරිසිදු වූ නිවැරදි වූ පෞරාණික තේරවාද මතවාදයන්ට අනුව පෙළ දහමට අට කතාවන්ට අනුකූලවම පැහැදිලි කර දෙමින් අපේ ජීවිත මේ ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කරවන්නට මෙහෙවන්නට කටයුතු කරන්නා වූ ඒ වෙනුවෙන් කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං සාදුකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චේ හොතු සබ්බ දුක්ඛා පමුච්චති. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ මේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුලින් මේ අභිධර්මයත් පාලි භාෂාවත් ඉගෙන කියා ගන්නට ලෝකේ රටවල් ගණනාවක ඉඳලා බොහෝම පිරිසක් සහ සම්බන්ධ වෙලා සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් 24 වැනි අභිධර්ම පාඩම අපිට පැහැදිලි කර දෙන්න මෙන් අපි ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමී. හොඳයි අපි කවුරුත් බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම වශයෙන් নমස්කාර පාඨේ තුන් වතාවක් කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම වැඩසටහනේ පාලි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කිරීමටයි සූදානම් වෙන්නේ. අපි ගිය වාරයේදී මේ චෛතසික කාණ්ඩය යටතේ සර්වචිත්ත සාධාරණ චෛතසික මොනවද කියලා ඉගෙන ගත්තා, පැහැදිලි කරගත්තා. ඉතින් අද අපිට ඊළඟට ප්‍රකීර්ණක චෛතසික ඉගෙන ගන්න තියෙන්නේ. ඊට කලින් කීප දෙනෙකුට අවස්ථාව
ලබලා දෙන්න පුළුවන් සර්වචිත්ත සාධාරණ චෛසික පාඩම් දෙන්න. බන්දුල පතිරණ මහත්මයා සයින්හන්ස පස්සය වේදනාවය සංඥාවය චේතනාවය ඒකාග්‍රතාවය ජීවිතේන්ද්‍රිය මානසිකාරය. තව කවුරු හරි ඉන්නවනම් විපුල රාජපක්ෂ මහත්මයා ස්වාමීන් වහන්සේ පස්ස කියන්න. වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාරය. හොඳයි. හොඳයි. එහෙමනම් අපි අද බලමු අපිට අද තියෙන ප්‍රකීර්ණක චෛසික සම්බන්ධයෙන් ඉගෙන ගන්න. අපි රූප සටහනකට අනුව බලමු ප්‍රකීර්ණක චෛසික මොනවද කියන එක. දැන් චෛසික 52 චෛසික 52 මූලිකවම කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය, ඒ වගේම ශෝභන රාශිය කියලා. එතකොට අන්‍ය සමාන රාශියට චෛසික 13ක් අයිති වෙනවා. අකුසල රාශියට චෛසික 14යි, ශෝභන රාශියට චෛසික 25යි. එතකොට අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අන්‍ය සමාන රාශිය. ඒක දෙකට බෙදෙනවා. සර්වචිත්ත සාධාරණ චෛසික 7 ඊට පස්සේ ප්‍රකීර්ණක චෛසික 6. එතකොට අපි ගිය වාරයේදී සර්වචිත්ත සාධාරණ චෛසික 7 ඉගෙන ගත්තා. අද එතකොට අපිට තියෙන්නේ අන්‍ය සමාන රාශියේ ඉතුරු කොටස. ප්‍රකීර්ණක චෛසික 6 ඉගෙන ගන්න. අපි බලමු ප්‍රකීර්ණක චෛසික මොනවද කියලා. විතක්කය, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. බලන්න විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. මේ 6 තමයි ප්‍රකීර්ණක චෛසික 6. එතකොට පිරිසට මතක ඇති මේ ප්‍රකීර්ණක චෛසික කියන්නේ මොනවද කියන එක. අපි මුලිනුත් පැහැදිලි කරා අර සර්වචිත්ත සාධාරණ චෛසික වගේ සෑම හිතකම යෙදෙන්නේ නැතුව ශෝභන අශෝභන සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන චෛසික වලට තමයි ප්‍රකීර්ණක චෛසික කියලා කිව්වේ. ඒකට එබඳු චෛසික 6යි තියෙන්නේ. එතකොට මේ චෛසික 6 ඉගෙන ගත්තට පස්සේ අපි අන්‍ය සමාන රාශියට අදාළ චෛසික සියල්ලම ඉගෙන ගත්ත වෙනවා. හොඳයි. අපි බලමු පාඩම ඔස්සේ අපි මේ ප්‍රකීර්ණක චෛසික 6 පැහැදිලි කරගනිමු තවදුරටත්. හොඳයි කියන්න. අවසරයි ස්වාමීන්. තුන්වන පාඩම ප්‍රකීර්ණක චෛතසික 6. විතක්කය, විචාරය, අදිමොක්ඛය, විරිය, ප්‍රීතිය, ඡන්දය කියා ප්‍රකීර්ණක චෛතසික 6කි. විතක්කය අරමුණ කරා යන අරමුණට නගින ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය හා උපදනා චිත්ත චෛතසිකයෝද එය අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කයයිද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍රකටය. එය ප්‍රකට වන්නේ ඕනෑ කමින් විතර්ක උපදවන කල්හිය. කල්පනා කිරීම යයි කියනුයේ එසේ කිරීමටය. එතෙක් සිත නොපැමිණි තැන්වලට පැමිණවීමට නොදත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම යයි කියනු ලැබේ. විචාරය විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම
අරමුණෙහි ඇතිල්ලෙන අරමුණෙහි පැතිරෙන ස්වභාවයය. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකෙන් විතර්කය ඖදාහරිකය. විචාරය සියුම්ය. එය අප්‍රකටය. ඖදාහරික වූ විතර්කය ඝණ්ටාවකට පළමුවෙන ගැසීම මෙන්ද සියුම් වූ විචාරය පළමු ඇති වූ ඝණ්ටා නාදය අනුව පසුව ඇදෙන සියුම් හඬ මෙන්ද දත යුතුයයි කියා තිබේ. මේ උපමාවෙන් විචාරය විතර්කයට පසුව ඇතිවන්නක්සේ හැඟෙන්නට පිළිවන. චෛතසික දෙකේ සැටි දැක්වීමට මේ උපමාව කියා ඇතිමුත් ඒ දෙක පෙරපසු නොවී ඒකක්ෂණයෙහි ඇතිවන ධර්ම දෙකක් සැටියට තේරුම් ගත යුතුය. අදිමොක්කය. අරමුණේ සැටි විනිශ්චය කරගන්නා ස්වභාවය අදිමොක්ක නම් වේ. මේ චෛතසිකය නිසා එසේද මෙසේද කියා දෙතුන් පැත්තකට නොගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම් කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේය. මේ චෛතසිකය නැතිනම් සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නොසමත් වෙයි. මෙයත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයකි. විරිය. කටයුත්තෙහි නොපසුබස්නා ස්වභාවය, පටන්ගත් දෙය සිදුවනතුරු ඉදිරියට යන ස්වභාවය වීර්ය නම් වේ. කායික වීර්යය චෛතසික වීර්ය කියා වීර්ය දෙකක් ඇත්තේය. මෙහි අදහස් කරනුයේ චෛතසික වීර්යය. ශරීර ශක්තියට කායික වීර්යයයි කියනු ලැබේ. එය චෛතසික ධර්මයක් නොවේ. ප්‍රීතිය. සිත පිනා යන ස්වභාවය මලක් මෙන් ප්‍රබෝධ වන පිම්බෙන ස්වභාවය පීති නම් වේ. මෙය ඊතා ප්‍රකට ස්වභාවයකි. ඡන්දය. ඒ දේවල් කරනු කැමැත්ත කිරීමේ ඕනෑකම ඡන්ද නම් වේ. මෙය ලෝභයට මදක් සමානසේ පෙනෙන චෛතසිකයකි. එහෙත් ලෝභයෙහි මෙන් ඇලෙන ස්වභාවයක් ඡන්දයෙහි නැත. ඡන්දය ඇලීමෙන් තොර වූ ඕනෑකමකි. අනේක ප්‍රකාර ඡන්ද ඇත්තේය. ලෝභ සහගත සිත්වල ඇතිවන ඡන්දය ලෝභයට අනුකූලය. ලෝභයට විරුද්ධ සිත්වල ඇතිවන ඡන්දය ලෝභයට විරුද්ධය. සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් මෙන් සෑම සිතකම යෙදෙන්නේ නැතිව කුශලා කුසල ලෞකික ලෝකෝත්තරාදී සෑම පක්ෂවලටම අයත් සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් මේ චෛතසික සය ප්‍රකීර්ණක නම් වේ. සර්වචිත්ත සාධාරණ චෛතසික සතය ප්‍රකීර්ණක චෛතසික සයය යන මේ චෛතසික තෙලෙස අකුසල රාශියය ශෝභන රාශිය යන දෙකට අයත් චෛතසිකයෝ හා යෙදෙන බැවින් අන්‍ය සමාන නම් වේ. හොඳයි. එතකොට ප්‍රකීර්ණක චෛතසික ප්‍රකීර්ණක චෛතසික 6යි විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. එතකොට අර සර්වචිත්ත සාධාරණ චෛතසික වගේ සෑම සිතකම යෙදෙන්නේ නැතුව මේ ශෝභන අශෝභන එහෙම නැත්නම් ලෞකික ලෝකෝත්තර මේ සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන නිසා මේ චෛතසික 6ට ප්‍රකීර්ණක චෛතසික කියලා කියනවා. දැන් එතකොට මුලින්ම තියෙන්නේ විතක්කය. විතක්කය කියන්නේ චෛතසිකය. ඒකට පැහැදිලි කරනවා අරමුණ කරා යන අරමුණට නගින ස්වභාවයේ විතක්ක නම් වේ. අරමුණ කරා යන අරමුණට නගින ස්වરૂපය තමයි විතර්කය කියලා කියන්නේ. කියන්නේ අරමුණ වෙත යන ස්වરૂපයක් තියෙනවා නම් අරමුණ වෙත නගින ස්වરૂපයක් තියෙනවා නම් මේක තමයි විතර්කය කියලා කියන්නේ. ඉතින් මම අර
එදා මතක් කරා වගේම අදත් කියන්න තියෙන්නේ මේ චෛතසිකයන්ගේ ස්වરૂපය පැහැදිලි කිරීම මේ එහෙම නැත්තම් පැහැදිලි තමන් පැහැදිලි කර ගැනීම තමන්ට වටහා ගැනීම කියන එක ටිකක් අපහසු කාරණාවක්. මොකද මේවා ඉතාම සියුම් ස්වරූප අරූපී ස්වරූප. ඒ නිසා නැවත නැවත මේ පොත් කියවලා ඒ චෛතසික පැහැදිලි කිරීම කොටස් නැවත නැවත කියවලාම තමයි ඒ චෛතසිකයේ තියෙන ස්වරූපය හොඳින් වටහා ගන්න වෙන්නේ. ඉතින් මෙතනදී මේ විතක්කය කියනකොට අරමුණට නගින ස්වරූපය. අරමුණ දෙසට යන ස්වරූපය. මේක තමයි විතක්කය කියලා කියන්නේ. අපිට මතකයි අපි ධ්‍යාන සිත් නැත්තම් රූපාවචර සිත් ඉගෙන ගන්න කොටත් මේ විතක්කය කියන වචනේ අපිට අහන්න ලැබුණා. එතනේ කියන විතක්කයම තමයි මෙතනත් මේ කියන්නේ. අපි ඒ වෙලාවේදී කිව්ව අරමුණට මේ සිත නංවන ස්වરૂපේ විතර්කය කියලා. ඒ ස්වરૂපේම ඒ චෛතසිකයම තමයි මේ කියන්නේ. මෙතනදී පැහැදිලි කරන්නේ මේ අරමුණ කරා යන අරමුණට නගින ස්වરૂපේ විතර්කය කියලා. එතකොට මේ චෛතසිකේ පහළ වෙන්නේ අරමුණ කරා යන ස්වરૂපේ. එතකොට මේ චෛතසිකයෙන් මේ චෛතසිකයේ ස්වરૂපේ නැත්තම් මේ අරමුණ කරා යන ස්වરૂපේ නිසා එතනදී සිද්ධ වෙන්නේ සිතත් සෙසු චෛතසිකත් මේත් එක්කම අරමුණ කරා යනවා. එතකොට තමනුත් විතක්කේ තමනුත් අරමුණ කරා යන අතරට තමන් හා එකට ඉපදුණු ධර්මත් අරමුණ කරා ගෙන යනවා. ඒ නිසා තමයි අපි අර මුලින් පැහැදිලි කරේ රූපාවචර සිත් පැහැදිලි කරනකොට සිත අරමුණට නංවන ස්වરૂපේ විතර්කය කියලා. එතකොට විතර්කයේ අරමුණට පැමිණෙන කල්හි ඒ හා උපදනා චිත්ත චෛසිකයෝද එය අනුව අරමුණට පැමිණෙති. විතර්කයේ අරමුණ කරා යන විට තමන් තනිව යන්නේ සෙසු තමන් හා එකට ඉපදුණු නැත්නම් අපි කියනවා සහජාත කියලා. එකට උපන් කියන අර්ථයම තමයි සහජාත කියන්නේ. සහජාත සෙසු නාම ධර්ම නැත්නම් සෙසු චිත්ත චෛසික ධර්මත් මේ අරමුණ කරා යනවා. එතකොට මේක විතර්කයේ හරියට සහජාත ධර්මයන් අරමුණට නංවන ස්වરૂපයක්. තමනුත් අරමුණ වෙතට යමින් සෙසු සහජාත ධර්මත් අරමුණ කරා යොමු කරන ධර්මයක් තමයි විතර්කය කියලා කියන්නේ. එබැවින් චිත්ත චෛසිකයන් අරමුණට පමුණුවන ධර්මයේ විතර්කයේ යයිද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍රකටේ. මේ දුර්වල වූ විතර්කය ප්‍රකට නැහැ කියනවා. ඒ ප්‍රකට වන්නේ ඕනෑකමින් විතර්ක උපදවන කල්හිය. මේ විතර්කය ප්‍රකට වෙන්නේ ඕනෑකමින් විතර්ක උපදවන කල්හි කියලා පැහැදිලි කරනවා. එතකොට මේ විතර්ක උපදවනවා කියලා කියන්නේ මේ කල්පනා කිරීමටම කියන තවත් නමක්. විතර්ක කරනවා කියලා කියන්නේ අපි කල්පනා කරනවා කියන එකට. එතකොට මේ කල්පනා කිරීම කියලා කියන්නේ මොකක්ද? එතෙක් සිත නොපැමිණි තැන්වලට පැමිණවීමට නොදත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම කියලා කියනවා. එතෙක් සිත නොපැමිණි තැන්වලට නොදත් දේවල් වලට නොදත් දේවල් දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම කියලා කියනවා. එතකොට විතර්කය කියලා කියන්නේ අරමුණට යන ස්වરૂපය. එතකොට අරමුණට යන ස්වરૂපයම තමයි මේ කල්පනා කිරීම කියලා කියන්නේ. දැන් අපි කියන්නේ විතර්ක කරන්න එපා වැඩිපුර කියලා. වැඩිපුර විතර්ක කරන්න එපා. එතකොට එතනදී කියවෙන්නේ මේ කල්පනා කරන්න එපා වැඩි කියලා. එතකොට හොඳයි. එතකොට දැන් මේ විතර්කයේ පැහැදිලි කරන්න උපමාවක් දක්වනවා. උපමාවකින් මේක පැහැදිලි කරනවා. පිටිසර මිනිසෙක් පිටිසර ගමක මිනිසෙක්
රජ ගෙදරට යන්න යනවා. එතකොට මේ මනුෂ්‍යයාට රජ ගෙදරට එකපාරටම යන්න බෑ. රජ ගෙදරට යන්නට නම් රජතුමා අඳුරන රජ ගෙදරත් එක්ක හිතවත් කෙනෙකුගේ මාර්ගයෙන් තමයි යන්න ඕනේ. එතකොට මේ පිටිසර ගමකින් ආපු මනුස්සයා රජතුමාට නැත්නම් රජ ගෙදරට හිතවත් කෙනෙක්ගේ උපකාරයෙන් රජ ගෙදරට යනවා. එතකොට මෙතනදී මේ පිටිසර ගමක මනුෂ්‍යයා හා සමානයි සිත. නැත්නම් සිත හා සෙසු චෛසික ධර්ම. එතකොට රජතුමාට හිතවත් තැනැත්තා හා සමානයි විතර්කය. රජගෙදර හා සමානයි අරමුණ. ඒකට බලන්න සිත නැත්නම් සිතත් එක්ක සංප්‍රයුක්ත සෙසු චෛසික ධර්මත් අර අරමුණ වෙතට යන්නේ විතර්කයේ උපකාරී. නැත්නම් අපි උපමාවට අනුව ගත්තොත් පිටිසර මිනිසයා අර රජතුමාට හිතවත් තැනැත්තාගේ උපකාරයෙන් රජමැදුරට යනවා. ඒකට පිටිසර මිනිසයා නැමැති සිත සහ චෛසික ධර්ම විතර්කයේ නැමැති රජතුමාට හිතවතාගේ උපකාරයෙන් රජමාලිගාව නැමැති අරමුණට යනවා. ඒකට මෙන්න මේ උපමාවෙන් මේ විතර්කය පැහැදිලි කරනවා. විතර්කයේ හරියට රජුට හිතවතා වගේ. ඒකට රජුට හිතවතාගේ උපකාරයෙන් අර පිටිසර මිනිසයා රජවාසලට යනවා. එතකොට දැන් මේ පිටිසර මිනිසයා කීප වාරයක් අර රජතුමාට හිතවත් මිනිසයාගේ උපකාරයෙන් රජගෙදරට ගියාට පස්සේ ඒ රජතුමාට හිතවත් මිනිසයාගේ උපකාරයක් නැතුව ඊළඟට යන්නත් පුළුවන්. මොකද දැන් හුරු වෙලා තියෙන්නේ. පුරුදු වුණා. අන්න ඒ වගේ මේ භාවනාවෙන් පුරුදු කරන හිතටත් පුළුවන් අර විතර්කයේ නැතුව අරමුණට යන්න. ඒ භාවනා බලේ අරමුණට යන්න පුළුවන්. එතකොට අපිට මතකයි රූපාවචර ධාන සිත් ගැන කතා කරනකොට ප්‍රථම ධාන සිත අපි කිව්වා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන සිත. එතකොට දැන් මේකෙදි විතක්කය කියන අංගේ තියෙනවා. හැබැයි දෙවෙනි ධානයේදී විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන සිත. අන්න විතර්කයේ නැහැ දැන්. ඊළඟට තුන්වෙනි ධාන සිතෙත් විතර්කයේ නැහැ. හතරවෙනි ධාන සිතෙත් විතර්කයේ නැහැ. පස්වෙනි ධාන සිතෙත් විතර්කයේ නැහැ. එතකොට මේ එකම සිතකවත් විතර්කයේ ඇත්තේ නැහැ. ප්‍රථම ධාන සිතේ පමණයි තියෙන්නේ. එහෙමනම් ඊතුරු ධාන සිත් නැත්නම් ඒ සිත අරමුණට නැංවීමේදී මේ විතර්කය අවශ්‍ය වෙන්නේ නැහැ ඒ සිතට. අර භාවනා බලයෙන් හිත හුරු කරලායි තියෙන්නේ විතර්කයෙන් නැතුව අරමුණට යන්න. හරියට අර කාලයක් රජගෙදරට අර රජුට හිතවතත් එක්ක ගිහිල්ලා පුරුදු වුණාට පස්සේ හුරු වුණාට පස්සේ නැවත හිතවෙතෙක් අවශ්‍ය නැහැ යන්න. අන්න ඒ වගේ. එතකොට විතර්කයෙන් තොරව අරමුණට හිත නැගෙනවා. නැත්නම් පටිභාග නිමිත්තට මේ සිත නැංවෙනවා. ඒ සිතේ බලයෙන්ම අරමුණට හිත නංවන්න පුළුවන්. හොඳයි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ විචාරය. එතකොට කෙටියෙන්ම දැනගන්න විතර්කයේ සම්බන්ධයෙන් අරමුණට හිත යන ස්වરૂපේ. නැත්නම් අරමුණට නගින ස්වરૂපේ. එහෙමත් නැත්නම් අරමුණට සිත සහ සෙසු චෛසික ධර්මයන් නංවන ස්වરૂපයට තමයි විතර්කය කියලා කියන්නේ. හොඳයි. ඊළඟට විචාරය. අන්න විචාරය පැහැදිලි කරනවා විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවයේ විචාරය නම් වේ. ඒකට ධ්‍යාන පැහැදිලි කරනකොටත් අපි පැහැදිලි කරා
මේ අරමුණ පිරිමදින ස්වරූපේ විචාරය කියලා. අරමුණ පිරිමදින ස්වරූපේ. එතකොට මෙතනදි පැහැදිලි කරනවා අර විතර්කයෙන් පැමිණි අරමුණ පිරිමදින ස්වරූපයට තමයි විචාරය කියලා කියන්නේ. විතර්කයෙන් සිත අරමුණට ලං වෙනකොට විචාරයෙන් කරනවා අරමුණ පිරිමැදීම. මෙතන අරමුණ පිරිමැදීම කියන එකෙන් අදහස් කරන්නේ අරමුණෙහි ඇතිල්ලෙන අරමුණේ පැතිරෙන ස්වභාවය කියලා කියනවා. ඇත්තටම ගත්තොත් අරමුණේ පැතිරෙන ස්වරූපය විචාරය කියලා කිව්වොත් තවත් වඩාත් පැහැදිලි වෙයි. දැන් සිතට අරමුණ වඩාත් හොඳින් පැහැදිලි වෙන්නේ අරමුණේ තත්ත්වය වඩාත් හොඳින් තේරෙන්නේ අරමුණේ පැතිරෙන ස්වරූපයෙන්. අරමුණේ පැතිරීම වශයෙන්. ඒකට විචාරයෙන් වෙන්නේ අරමුණේ හොඳින් පැතිරෙනවා. නැත්නම් අරමුණ හොඳින් පිරිමදිනවා. ඔබා බලන්නාක් මෙන් කරයි. දැන් බලන්න අපි අඹ ගෙඩියක් අතට ගත්තට අඹ ගෙඩියේ සැබෑ ස්වරූපය අපිට තේරෙන්නේ නැහැ. මොකද අඹ ගෙඩිය ඔබා බලනකොට තමයි අඹ ගෙඩියේ සැබෑ ස්වරූපය ප්‍රකට වෙන්නේ. නේද? අඹ ගෙඩිය ගැන දැනීම ඇති වෙන එතකොට. අන්න ඒ වගේ තමයි මේ ਵਿਚාරය. අර දෙයක් ඔබා බලනවා වගේ. ඒ අරමුණේ හොඳට පැතිරෙන ගතිය. අරමුණ හොඳට පිරිමැදමින් බලන ගතිය. තමයි ਵਿਚාරය කියලා කියන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙකෙන් විතර්කය ඕලාරිකයි. ඒ කියන්නේ ටිකක් ප්‍රකට වෙනවා රළුයි. හැබැයි ਵਿਚාරේ සියුම්. ඒ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ඕලාරික සහ සියුම් බව දක්වන්න උපමාවක් පැහැදිලි කරනවා. කෙනෙක් ගිහිල්ලා ඝණ්ඨාරයක් නාද කරනවා. එතකොට ඒ පළවෙනි ඝණ්ඨාරයේ හඬ හා සමානයි කියන විතර්කේ. මොකද ප්‍රකටයි, ඕලාරිකයි. ඊට පස්සේ ඝණ්ඨාරේ නාද කිරීම නැවැත්තුවත් අනුරාවයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ අනුරාවය හා සමානයි කියනවා විචාරය. එතකොට මේ දක්වලා තියෙන්නේ විතර්කයේ ටිකක් රළුයි ප්‍රකටයි විචාරේ සියුම් අප්‍රකටයි කියන අදහස දක්වන්න. එතකොට දැන් එහෙම නැත්තුව විතර්කයේ කලින් පහළ වෙනවා විචාරයේ පසුව පහළ වෙනවා කියන එක දක්වන්න නෙවෙයි මේ. විතර්කයේ අරමුණට නැං වෙනකොටම අරමුණට යනකොටම විචාරය ඒත් එක්කම අරමුණ පිරිමැදීම සිද්ධ කරනවා. මේ දෙකම එකටම පහළ වෙන ධර්ම දෙකක්. කොට අපි මුලිනුත් මතක් කරා මේ චෛසිකයන්ගේ සම්ප්‍රයෝග ලක්ෂණ 4 හිතේ තියාගෙන මේ චෛසික ඉගෙන ගන්න ඕනේ. නැද්ද? සිතත් එක්ක එකටම උපදිනවා, සිතත් එක්ක එකටම නිරුද්ධ වෙනවා, සිත ගන්න අරමුණම ගන්නවා, සිත උපදින තැනම උපදිනවා. එතකොට විතක්කේ ਵਿਚාරය කියන දෙක චෛසික දෙකක්. මේ දෙක සිතත් එක්ක එකටමයි උපදින්නේ. විතර්කයේ ඉපදිලා ටික වෙලාවක් ගිහිල්ලා ਵਿਚාරයට උපදින්න බෑ. විතර්කයේ පහළ වීම වශයෙන් විතර්කයේ ඒ කෘත්‍ය සිදුවෙන අතරටම ਵਿਚාරයත් ඒත් එක්කම පහළ වෙලා විචාරයේ කෘත්‍යයක් සිද්ධ වෙනවා. එතකොට විතර්කයෙන් අරමුණට නැංවෙන අතරටම ඒත් එක්කම විචාරයෙන් අරමුණ පිරිමැදීම සිද්ධ වෙනවා. සිද්ධ කරනවා. එතකොට මේ දෙක එකටම සිද්ධ වෙන කටයුතු දෙකක් හැටියට තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි මේ විතක්ක ਵਿਚාර දෙක හරියටම පැහැදිලි වුණා වෙන්නේ. එතකොට මතක තියාගන්න විචාරය කියලා කියන්නේ අරමුණේ පැතිරෙන ස්වરૂපය. එහෙම නැත්නම් අරමුණ පිරිමදින ස්වરૂපය. එහෙම නැත්නම් අරමුණ ඔබා බලන්නාක් මෙන් ඒ පවතින ස්වરૂපයේ ස්වභාවයට තමයි විචාරය කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ අදිමොක්ඛය.
අධිමොක්ඛේ. වන්න මේකෙදි පැහැදිලි කරනවා අරමුණේ සැටි විනිශ්චය කරගන්නා ස්වභාවය අධිමොක්ඛ නම් වේ. අරමුණේ සැටි විනිශ්චය කරගන්න ස්වරූපයට කියනවා අධිමොක්ඛේ කියලා. මේ චෛසිකය නිසා එසේද මෙසේද කියා දෙතුන් පැත්තකට නොගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම් කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේය. ට මේ චෛතසිකයේ බලයෙන් මේ චෛසිකය නිසා ඒ අරමුණ සම්බන්ධයෙන් සෙලවෙන් නැතුව හරියට හෝ වැරදිවට හෝ අරමුණ ගණ්ඩ පුළුවන් කියනවා සිතට. සිතට අරමුණ ගැනීමේ ඒ පහසුව සැලසෙනවා. මේ චෛසිකයේ නැතිනම් සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නොසමත් වෙයි. මේ චෛසිකයේ නැත්තන් සිතට හරියට අරමුණ ග්‍රහණය කරගන්න බැහැ කියලා කියනවා. අරමුණේ සැටි විනිශ්චය කිරීමක් අවශ්‍යයි සිතට අරමුණ ගණ්ඩ කියල පැහැදිලි කරනවා. මෙත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛසිකයක් කියලා එතනදි පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ අධිමොක්කේ සම්බන්ධයෙන් තවදුරටත් අපි පැහැදිලි කරගන්න ඕනි. එතකොට මේකෙදි අරමුණ සම්බන්ධයෙන් විනිශ්චය කරන ස්වරූපේ විනිශ්චය කරගන්නා ස්වභාවයට අධිමොක්කේ කියලා කිව්වා. තොට මොකක්ද මේ විනිශ්චය කියන එක පැහැදිලි කරගත්තොත් අපිට මේ චෛසිකේ යම් පමණකට පැහැදිලි කරගන්න නැත්නම් චෛසිකයේ ස්වරූපය යම් පමණකට වටහා ගන්න පුළුවන්. එතකොට දැන් සිතක් පහළ වෙනකොට ඒ සිතට ගත හැකි අරමුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අරමුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට එකවරකදී සිතට එක අරමුණක් ගන්න පුළුවන්කමක් නැහැ. එකවරකදී සිතට එක අරමුණක් මේ එකවරකදී සිතට අරමුණු බොහෝ ප්‍රමාණයක්. එකවරකදී සිතට අරමුණු බොහෝ ප්‍රමාණයක් ගන්න පුළුවන්කමක් නැහැ. එකවරකදී සිතට එක අරමුණයි ගන්න පුළුවන්. එතකොට පැහැදිලි කරනවා අන්නර සිතට එක වරකදී ගතයුතු අරමුණ නිශ්චය කිරීම මෙන්න මේ අධිමෝක්ෂයෙන් සිද්ධ වෙන එක් කටයුත්තක් කියලා. අධිමෝක්ෂය පහළ වෙන්නේ අන්න ඒ ස්වරූපයට කියලා. අරමුණු බොහෝ ප්‍රමාණයක් ඇති වෙලාවෙදි සිතින් ගතයුතු අරමුණ නිශ්චය කිරීම වසේ නිසක කිරීම වශයෙන් මේ අධිමෝක්ෂය පහළ වෙනවා. ඒ අධිමෝක්ෂයේ කෘත්‍යයක් හැටියට දක්වනවා. එතකොට ඊළඟට තවත් ක්‍රමයකින් පැහැදිලි කරනවා. දැන් පිරිසට මතක ඇති අපි ඒකාග්‍රතා චෛසිකය ගැන සඳහන් කරනකොට පැහැදිලි කරා දැන් එක අරමුණක නමුත් සිතින් ගත හැකි ඒ අරමුණේ ආකාර ගණනාවක් තියෙනවා. එතකොට සිතට ඒ හැම ආකාරයක්ම එකවරකදි ගණ්ඩ පුළුවන්කමකුත් නැහැ. එකොට ඒ ගත හැකි ආකාරවල එක ආකාරයක පිහිටීමක් සිද්ධ වෙන්නට ඕනි. එහෙමුණොත් තමා සිතට අරමුණ ගණ්ඩ පුළුවන් වෙන්නේ. එකොට ඒකාග්‍රතාවී කියලා කියන්නේ අන්නේ අරමුණ ගත හැකි අරමුණේ ගත හැකි ආකාර අතුරින් එක් ආකාරයක පිහිටීම කියලා පැහැදිලි කරා. එතකොට මෙතනදි මේ අධිමෝක්ෂය කියන චෛතසිකයක් පැදි පැහැදිලි කරනවා අර විදිහටම අර මේ අරමුණ සිතට ගත හැකි ආකාර ගණනාවක් තියෙන මේ අරමුණේ ඒ එක් ආකාරයක එක් ආකාරයක් සම්බන්ධය නිශ්චයක් තියෙන්ට ඕනි. සිතට අරමුණ ගන්නට නම් ඒ අරමුණ ගත හැකි ආකාරයන් අතරින් එක ආකාරයක් සම්බන්ධය නිසක බවක් තියෙන්ට ඕනි. මේ ආකාරයටයි ගන්න කියලා විනිශ්චයක් තියෙන්ට ඕනි. අන්නේ විනිශ්චය කරන ස්වරූපයට තමයි අධිමෝක්ෂය කියන්නේ කියලා තවත් ආකාරයකින් පැහැදිලි කරනවා. එතකොට අධිමෝක්ෂයෙන්
ගත හැකි ආකාරය නිශ්චය කරනකොට ඒකාග්‍රතාවය මොකද වෙන්නේ? ඒ ස්වරූපේ පිහිටනවා. ඒ ගත හැකි ආකාරයේ පිහිටනවා. එතකොට සිතට අරමුණ පහසුවෙන් ගන්න පුළුවන්, අරමුණේ නොසෙල්වි අරමුණ ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ආකාරයක් පැහැදිලි කරනවා මේ අධිමෝක්ෂය සම්බන්ධයෙන්. නැත්නම් අධිමෝක්ෂයේ පහළ වෙන තවත් ආකාරයක්. ඒ කියන්නේ දැන් දන් දීමක් හෝ එහෙම නැත්නම් ප්‍රාණඝාත ආදී ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සිතක් පහළ වෙනකොට ඒ කටයුත්ත කරනවද නැද්ද කියලා කියන්නේ ස්ථිරතාවයක් නැත්තම් දැන් දෙගිඩියාවක් නම් තියෙන්නේ ඒ ක්‍රියාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සිතට අරමුණ මනාව ගන්න හැකියාවක් නැහැ කියනවා. එතකොට අන්න අර අරමුණ නැත්නම් ඒ ක්‍රියාව සම්බන්ධයෙන් ඒ සිතේ ඇතිවෙන දෙපැත්තට සෙලවෙන ගතිය දුරු කිරීම වශයෙන් ඒ කටයුත්ත කිරීමේ නිසක බව නැත්නම් ඒ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් නිශ්චයක් ඇති කිරීම, නිශ්චය ස්වරූපයෙන් පහළවීමත් මේ අධිමෝක්ෂයේ එක කෘත්‍යයක් හැටියට පැහැදිලි කරනවා. අපි කෙටියෙන්ම කියනවා නම් යම් කිසි ක්‍රියාසිද්ධියක් හොඳ හෝ එහෙම නැත්නම් නරක හෝ ක්‍රියාවක් සිද්ධ කිරීමේදී ඒ ක්‍රියාව සිද්ධ කිරීම සම්බන්ධයෙන් නිසක භාවය නිශ්චය කරන ස්වරූපය අධිමෝක්ෂයයි කියලා පැහැදිලි කරනවා. එතකොට ඊටාම සියුම් මේ අධිමෝක්ෂය ඒ කෘත්‍ය ඊටාම සියුම්. ඒකයි කියන්නේ මේකත් තේරුම් ගැනීමට අපහසු මේ දුෂ්කර චෛතසිකයක් කියලා. ඉතින් ආකාර තුනකින් මෙතන පැහැදිලි කරා. පළවෙනි ආකාරය තමයි ඒ සිතට එක මොහොතකදී ගන්න පුළුවන් එක අරමුණයි. ඔබට අරමුණු විශාල ප්‍රමාණයක් එළඹ සිටීමේදී ගත යුතු ඒ මොහොතේදී සිතින් ගත යුතු අරමුණ මේකයි කියලා නිශ්චය කරන ස්වરૂපයත් අධිමෝක්ෂය. ඒ වගේම එක අරමුණකදී නමුත් ගත හැකි ආකාර අතුරින් මෙන්න මේ ආකාරයෙන්ුයි ගන්න කියලා නිශ්චය කරන ස්වરૂපයේ අධිමෝක්ෂය. ඒ වගේම ක්‍රියාසාධනයේදී ක්‍රියාවක් සිද්ධ කිරීමේදී ඒ ක්‍රියාව සිද්ධ කරනවද නැද්ද කියන මේ දෙපැත්තට වැනෙන ස්වરૂපේ නැතුව ඊට විරුද්ධ ස්වરૂපේ වෙන ඒ සම්බන්ධයෙන් කිරීම සම්බන්ධයෙන් නිසක වන නැත්තම් නිශ්චිත වන ස්වરૂපයට නැත්නම් ඒ ස්වરૂපයෙන් මේ පහළ වෙන චෛතසිකයට කියනවා අධිමෝක්ෂය කියලා. එතකොට මේ කියපු කාරණාව නැවත නැවත මේ අපි කල්පනා කරනකොට අපිට යම් පමණකට ඔය අධිමෝක්ෂයේ චෛතසිකේ මෙන්න මේ ස්වરૂපයේ ධර්මයක් කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම නැවත නැවතත් කියන්නේ නැවත නැවත මේ කොටස් කියවන්න. කියවනකොට Tamanට යම් පමණකට මේ චෛතසික සම්බන්ධයෙන් පැහැදිලි වීමක් ඇති වෙයි. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ බලන්න විරිය චෛතසිකේ. එතන පැහැදිලි කරනවා කටයුත්තේ නොපසුබස්නා ස්වභාවය පටන් ගත් දේ සිදුවන තුරු ඉදිරියට යන ස්වභාවයේ වීරිය නම් වේ. එතකොට කටයුත්තක නොපසුබස්නා බව කටයුත්තක් කරනකොට එහි නොපසුබස්නා බව වීරිය. එහෙම නැත්නම් පටන් ගත් දේ සිදුවන තුරු ඉදිරියට යන ස්වરૂපේ වීරියයි කියලා කියනවා. ඊට පස්සේ කායික වීරිය චෛතසික වීරිය කියා වීරිය දෙකක් ඇත්තේ. කායික වීරිය ඊට පස්සේ චෛතසික වීරිය දෙකක් තියෙනවා. එතකොට දැන් මෙතනදී මේ ප්‍රකීර්ණක චෛතසික වලදී අදහස් කරන්නේ චෛතසික වීරිය. කායික වීරිය නෙවෙයි. ඒතර ශරීර ශක්තියට තමයි කායික වීරිය කියලා කියන්නේ. ශරීර ශක්තියට කායික වීරිය කියනවා. ඒක චෛතසික ධර්මයක් නෙවෙයි. චෛතසික ධර්මයක්
නෙවෙයි. එතකොට දැන් මෙතනදි පැහැදිලි කරා කටයුත්තේ නොපසු බස්නා බව වීරිය ස්වරූපය. නැත්නම් පටන්ගත්තු කටයුත්ත අවසානය දක්වා කරගෙන යෑමට රුකුල් දෙන ස්වරූපය මේ වීරිය කියලා. එතකොට මේ වීරිය චෛතසිකය කුසල් සිත්වලත් යෙදෙනවා අකුසල් සිත්වලත් යෙදෙනවා. අකුසල් සිත්වලත් වීරිය චෛතසිකය යෙදෙනවා. එතකොට අකුසල් සිත්වල යෙදෙනකොට අකුසලයේ ඊටාම පහසුවෙන් කරන්න හැකියාව ලැබෙනවා. අකුසල් සිත්වල වීරිය යෙදෙන චෛතසිකය යෙදෙනවා. දැන් ඇත්තටම මේ සත්‍යාගේ සිත නිරන්තරයෙන්ම අකුසලයට බරයි. අකුසලයට බරයි. එතකොට ඒ අකුසලයට බර සිත එක්ක වීරිය යෙදෙනකොට තවදුරටත් වඩාත් හොඳින් අකුසලයේ පැත්තට යනවා. හරියට අර පහළට ගලාගෙන යන ගඟට පැනපු මිනිස්සෙක් පහළට ගසාගෙන යනවා වගේ බියක් සැකක් නැතුව අකුසලයේ හොඳින් අකුසලයේ ඔස්සේ යනවා. නමුත් මේ කුසලයේදී ඊට වඩා වෙනස්. කුසලයේදී ඊට වඩා වෙනස්. අකුසලයට ඉතාම හොඳින් මේ සිත නැඹුරු වෙලා තියෙන එකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පාපස්මින් රමති මනෝ කියලා. පාපයේ සිත ඇලෙනවා. පාපයේ සිත හොඳින් ඇලෙනවා. එතකොට සමහරලාවට අකුසල් කර්මයේ අවසානයේ දක්වාම නොකඩවාම නොපසුබස්නා ස්වරූපයෙන් කරගෙන යනවා. එහිදී මෙන්න මේ වීරිය තමයි උපකාර කරන්නේ. වීරිය උපකාර කරනවා. එතකොට කුසලයේදී මේක සම්පූර්ණ වෙනස්. කුසලයේ හරියට අර මේ ගඟේ උඩට පීනනවා වගේ. ඒක ඒ කුසලයේ සිද්ධ කරන්න නම් වීරියක් තියෙන්නට ඕනේ. වීරිය යෙදෙන්න ඕනේ හිතේ. එතකොට දැන් දන් දීම කියන එක සමහරුන්ට කරන්න හරි අමාරුයි. සිල් රැකීම කරන්න හරි අමාරුයි. භාවනා කිරීම කරන්න හරි අමාරුයි. මොකද හිත මේවට කැමති නැහැ. හිත කැමතිම අකුසල පැත්තට නැඹුරු වෙන්න. අකුසලයේදී හිතට පුදුම සතුටක් ඇති වෙනවා සමහරුන්ට. නමුත් ඔය කුසලයට කැමති පිරිසට ශ්‍රද්ධාවාදී තියෙන පිරිසට කුසලයේ බොහොම මිහිරි. නමුත් බොහෝ දෙනාට එහෙම නැහැ. එතකොට කුසලයේ ඉදිරියට හිත පවත්වන්නට නම් ඒ කුසල් හිතට රුකුල් දෙන ධර්මයක් තියෙන්න ඕනේ. ඒතර කුසල් හිතට රුකුල් දෙන ධර්මය තමයි මේ වීරිය කියලා කියන්නේ. එතකොට දැන් කෙනෙකුට දැන් ආහාර ආදිය නැති වෙනකොට මොකද වෙන්නේ? කය දුර්වල වෙන්න ගන්නවා. කය දුර්වල වෙන්න ගන්නවා. එතකොට කටයුත්තක් කරගෙන යන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම තමයි මේ සිතටත් යම් කටයුත්තක් එක දිගට කරගෙන යනකොට සමහර වෙලාවට අර කය වගේ දුර්වල භාවයටපත් වෙනවා. වෙහෙස භාවයටපත් වෙනවා. එතකොට කයට නැවත ආහාර ගත්තට පස්සේ බෙහෙත් හේත් ගත්තට පස්සේ ඔන්න ශක්තියක් ඇවිල්ලා අර කටයුත්ත කරන්න පුළුවන් වෙනවා. කරගෙන ආපු කටයුත්ත කරන්න මේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේ මේ සිතටත් අර පසුබස්නා සිතටත් නැත්නම් අර දුර්වල තත්ත්වයටපත් වුණු හිතටත් අර මේ වීරිය නැමැති මේ රුකුල ලැබෙනකොට උපස්තම්භනේ ලැබෙනකොට අර කටයුත්ත ඉදිරියට යන්න ශක්තිය ලැබෙනවා. දැන් අපි සමහරලාවට සිල් ගන්න ඕනි කියලා නැත්නම් අපි හිතමු භාවනා කරන්න ඕනි කියලා ආරම්භ කරනවා. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මේ භාවනාව සම්බන්ධයෙන් කරගෙන යනකොට හිත වෙහෙසටපත් වෙනවා. හිත පසුබහිනවා. එක එක සිතුවිලි එනවා. මේ හිතේ පසුබෑම ඇති කරන්න. එතකොට අන්න ඒ වෙලාවට තමයි මේ වීරිය අවශ්‍ය වෙන්නේ. ඒකට වීරියෙන් රුකුලක් ලැබෙනකොට තමන් අදිෂ්ඨාන කරගත්තු කාලෙම තමන්ට කරගන්න පුළුවන් වෙනවා මේ භාවනා කටයුත්ත.
හරියට වීරිය පැහැදිලි කරනවා මේ කඩාගෙන වැටෙන ගේකට ගහපු මුක්කුවක් වගේ කියලා. ගහන මුක්කුවක් වගේ. එතකොට ඒකෙන් තමයි කඩා නොවැටි ගේ පවතින්නේ. ඒ වගේම පසුබහින හිතට අර මේ ගහපු ගෙට ගහපු මුක්කුව හා සමානයි මේ වීරිය. එතකොට හිත පසුබහින් නැතුව කටයුත්ත ඉදිරියට යනවා. ඒ අවසානය දක්වා මේ කටයුත්ත කරගන්න පුළුවන්. එතකොට මේ වීරිය පැහැදිලි කරනවා වීරස්ස භාවෝ. ඒ කියන්නේ වීරයාගේ ස්වરૂපේ වීරියයි කියලා පැහැදිලි කරනවා. අපි වීරයෙක් කියලා කියන්නේ ඇයි? වීරිය තියෙන කෙනාට. යම් කටයුත්තක් ආරම්භ කරොත් ඒක අවසානය දක්වා කරන කෙනාට නැත්තම් දුෂ්කර කටයුතු සිද්ධ කරන කෙනාට හිතාගන්න බැරි කටයුතු අවසානය දක්වා කරගෙන යන කෙනාට අපි වීරයා කියලා කියනවා. එතකොට මේ වීර භාවය ඇති කරන්නේ මෙන්න මේ වීරිය කියන චෛසිකයෙන්. එතකොට මේ ධර්ම මාර්ගයේ යනකොටත් මේ වීරිය අත්‍යවශ්‍ය ධර්මයක්. වීරිය අත්‍යවශ්‍ය ධර්මයක්. වීරිය නැත්තම් අපිට මේ හොඳ ගුණයක් දියුණු කරගන්න බැහැ. හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ වීරිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් එක අංගයක් හැටියට දක්වලා තියෙනවා. නිවන් සාක්ෂාත් කරගන්නට නම් අවශ්‍ය එක අංගයක් හැටියට වීරිය දක්වනවා සම්මා වායාම හැටියට. ලෝකෝත්තර සිතේ යෙදෙන වීරියට කියනවා සම්මා වායාම කියලා. මේ වීරිය අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනි නිවන් දකින්නට නම්. වීරිය නැත්තම් හිත පසුබහිනවා. කටයුත්ත කරන්න බැහැ. හැමදාම එක තැන. එතකොට මේ වීරිය තියෙන්න ඕනි. ඒකට මුල් අවස්ථාවට වඩා ඊළඟ අවස්ථාවේ වීරිය බලවත් වෙන්න ඕනි. උසස් තැන් වලට යන්නට නම් කියන්නේ උසස් ගුණ ඇති කර ගන්නට නම් උසස් වීරිය තියෙන්න ඕනි. නැත්නම් වීරිය ටික ටික ප්‍රබල වෙන්න ඕනි. බලවත් වීරිය ඇති වෙන්න ඕනි. දැන් අර අපි එක දවසකුත් පැහැදිලි කරා මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. වීරිය ආකාර තුනක්. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ මුලින්ම ඇතිවෙන වීරියට. යමක් කරන්න ඕනි කියලා වීරියක් ඇති වෙනවා. එතකොට සමහරුන්ට ඒ වීරිය ඇති වෙලා එතනින්ම නවතිනවා. ඉදිරියට යන්නේ නැහැ. ඊළඟට නික්කම ධාතු කියලා කියන්නේ මේ කුසීත ආදී භවෙන් නික්මීම් වශයෙන් පහළ වෙන මුල් වීරියට වඩා බලවත් වීරිය. ඊළඟට පරක්කම ධාතු කියලා කියන්නේ උසස් තැන් වලට පැමිණවීම වශයෙන් පහළ වෙන බලවත් වීරිය. නැත්නම් ධ්‍යාන මාර්ගඵල ආදියට පත්වීමට තරම් බලවත් වීරිය. පරක්කම වීරිය කියලා පරක්කම ධාතු කියලා කියනවා. එතකොට මේ වීරියෙත් එක එක මට්ටම් තියෙනවා. දුර්වල වීරිය, ඊට වඩා බලවත් වීරිය, ඊටත් වඩා බලවත් වීරිය. ඊට පස්සේ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට තරම් බලවත් වීරිය. අන්නේ වීරියට කියනවා සම්මා වායාම කියලා. එතකොට විශේෂයෙන්ම සාමාන්‍ය අපේ ජීවිතය ගත්තහම අපිට මේ කුසල් පක්ෂ ඉදිරියට යන්න වීරිය බොහෝම වටිනවා. ඒ වීරිය නැති වෙනකොට තමයි අපි මේ ගමන මගක් ගිහිලා නවත්තන්නේ. දැන් අපි සමහරලාට වැඩසටහනක් ආරම්භ කරත් කෙටි කාලයක් යනකොට බොහෝ දෙනෙක් ඒකෙන් අයින් වෙනවා. අවසානයේ දක්වාම ඉන්නේ කිහිප දෙනයි. ඒකට අවසානයේ දක්වා මේ යන්න වීරිය තියෙන්නේ කිහිප දෙනෙකුට. කිහිප දෙනෙකුටයි වීරිය තියෙන්නේ. ඉතින් මේ නිවන් ගමන මෙන්න මේ විදිහම තමයි. නිවන් ගමනේ යන පිරිසත් සමහරු මුලදීම නවතිනවා, සමහරු මැදක් ගිහිලා නවතිනවා, සමහරු තම අවසානයේ දක්වාම යන්නේ. අවසානයේ දක්වාම යන්න තරම් ලොකු වීරියක් තියෙන්න ඕනේ. එතකොට දැන් සීල් සමාදන් වීම අපි ගමුකෝ.
අද දවසම සිල් සමාදන් වෙලා ඉන්නවා කියන අධිෂ්ඨානයෙන් සමාදන් වෙනවා. හැබැයි දවල් වෙනකොට ඇගේ අමාරුකම් එනකොට සිතට එක එක නොයෙක් සිතුවිලි ඇවිල්ලා සිත අර කාමයන් පැත්තට නැඹුරු කරවනකොට මගදී සිල් මුදන්ඩ හිතෙනවා. සීලෙන් අයින් වෙන්ඩ හිතෙනවා. තොට එහෙම වෙන්නේ මේ වීරයේ තියෙන දුර්වල බව නිසා. එතකොට මේ වීරිය ඇති කර ගන්න ඕනි. වීරිය ඇති කර ගන්නට ඕනි. ඒ සඳහා එක එක ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම වීරියවන්ත උතුමන් වහන්සේලාගේ කතා කියවනු. වීරියවන්ත උතුමන් වහන්සේලාගේ ඒ ජීවිත කතා කියවනකොට මේ වීරිය ඇති වෙනවා. ඒ වගේම ධ්‍යාන මාර්ගඵලාදී උසස් ගුණයන් ඉපදවීම තුළ ලැබෙන ආනිසංස මේවා කියවනු. ඉතින් ඔය විදිහට ඊට පස්සේ වීරයවන්ත පුද්ගලයන් ඇසුරු කරනවා. මෙන්න මේ ක්‍රමයෙන් මේ වීරිය උපදව ගන්න පුළුවන්. එතකොට මෙතන විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ දැන් පසුබහින සිතට දිරි දෙන ස්වරූපය. ඒ සිත උත්සාහවත් කරවන ස්වරූපේ. නැත්තම් පටන්ගත්තු කටයුතු අවසානය දක්වා යෑම සඳහා රුකුල් දෙන ස්වරූපේ වීරිය කියලා. හොඳයි. එතකොට පැහැදිලි කරා මේ කායික ශක්තියටත් වීරිය කියලා කියන එක කායික වීරිය. කායික වීරිය. එතකොට මේ ඒක අපි වෙන් කරලා දැනගන්න ඕනි. ඒකට කායික ශක්තියට වීරිය කියලා කියනවා. ඒක කායික වීරිය. නමුත් මෙන්න මේ මෙතනදී අදහස් කරන වීරිය ඊට වඩා වෙනස්. මේක චෛතසික වීරිය. හොඳයි. එතකොට අර වීරිය චෛතසිකය තමයි සම්මා වායාමයේ කියන්නේ. ඒ වගේම තමයි අපි මුලින් කතා කරපු විතක්ක චෛතසිකය තමයි ලෝකෝත්තර සිත්වල යෙදෙන අවස්ථාවේදී කියන්නේ සම්මා සංකප්පය කියලා. සම්මා සංකප්පය කියලා කියනවා විතර්ක චෛතසිකයට. අපිට ඒවා පසුව තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරගන්නකොට. හොඳයි. ඊට පස්සේ අපි බලමු පීතිය. ඊළඟ චෛතසිකේ පීතිය. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා ප්‍රීතිය කියලා. සිත පිනා යන ස්වභාවයේ මලක් මෙන් ප්‍රබෝධ වන පිම්බෙන ස්වභාවයේ පීති නම් වේ. මේ ඊටා ප්‍රකට ස්වභාවයකි. සිතේ පිනා යන ස්වરૂපයට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. නැත්නම් මලක් වගේ ප්‍රබෝධ වෙන ස්වરૂපයට ප්‍රීතිය කියලා කියනවා. නිකන් සිත පුබුදුවන ස්වરૂපයට ප්‍රීතිය කියලා කියනවා. මේ ප්‍රීතිය කියන එක බොහොම ප්‍රකටයි. ප්‍රීතිය බොහොම ප්‍රකටයි. මේ ප්‍රීතිය පහළ වෙන්නේ සෝමනස්ස සහගත සිත්වල. සෝමනස්සේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි ප්‍රීතිය පහළ වෙන්න. එතකොට දැන් සෝමනස්ය කියලා කියනකොට වේදනාව. වේදනා චෛතසිකේ එක පැතිකඩක්. ප්‍රීතිය කියනකොට මේ ප්‍රීති කියන චෛතසිකේ මේ දෙකේ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. සිතේ පිනායන ගතිය තමයි ප්‍රීතිය කියන චෛතසිකේ. ඊට පස්සේ සෝමනස්සය කියලා කියන්නේ ඉෂ්ට අරමුණේ රසය විඳින ස්වરૂපේ. ඉෂ්ට අරමුණේ රසය විඳින ස්වરૂපයට කියනවා මේ සෝමනස්සය. සෝමනස්සය කියලා. ඒකට සෝමනස්ස සහගත සිත්වල තමයි ප්‍රීතිය කියන චෛතසිකේ පහළ වෙන්නේ. මෙන්න මේ ප්‍රීතිය නැවත නැවත පහළ වෙනකොට මොකද වෙන්නේ? බාහිර ඉන්න කෙනාටත් මේ ප්‍රීතිය කියන ස්වરૂපය ප්‍රකට වෙනවා. මොකද ප්‍රීතිය වැඩි වෙන්න කය සැලවෙන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සිනහව ඇති වෙන්න ගන්නවා. සමහරු නටන්න ගන්නවා. ඒ ප්‍රීතිය බලපෑමෙන්. සිතේ පිනායන ස්වરૂපය නිසා තමයි සිනහව ඊට පස්සේ දැඟලීම නැටීම ඒව ඇති වෙන්නේ.
එතකොට සෝමනස්සේ ස්වરૂපය තමයි අරමුණේ මිහිරි බව කියන මෙන්න මේ රසය විඳින ස්වરૂපය. ඒක උපමාවකින් දක්වන මොකද මේ සෝමනස්සේ සහ ප්‍රීතිය කියන දෙක ටිකක් සමීප ගති තියෙන ස්වරූප දෙකක්. ඒකෙදි උපමාවකින් පැහැදිලි කරනවා මේ කාන්තාරේ යන තැනැත්තෙකුට ආරංචියක් එනවා. නැත්තම් කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් මෙයා බොහෝම පිපාසිතව ඉන්නේ, කුසගින්නේ ඉන්නේ, වතුර ටිකක් නැහැ. ඉතින් කෙනෙක් ඇවිල්ලා කියනවා තව සතකුමක් ඉස්සරහට යනකොට විලක් තියෙනවා කියලා. එතකොට අන්න ඒක ඇසීම තුලදී ඇතිවන අර පිනායන ගතිය මත් ප්‍රීතිය කියලා කියන්නේ. ඊට පස්සේ වතුර මේ විල ළඟට ගිහිල්ලා වතුර පානය කරනකොට දැනෙන සුවය තමයි සෝමනස්සේ කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේ වෙන්නේ අරමුණේ රසයේ විඳින ස්වરૂපය. සතුට. එතකොට දැන් මේකෙන් අපිට පැහැදිලි වෙනවා ප්‍රීතිය කියන්නේ මොකක්ද? ඊට පස්සේ සෝමනස්සේ කියන්නේ මොකක්ද කියන එක. අරමුණේ මිහිරි බව නම් වූ රසයේ විඳින ස්වરૂපයේ සෝමනස්සේ. ඊට පස්සේ ඒ විඳීම නිසාම තමයි මේ ප්‍රීතිය ඇති වෙන්නේ. අරමුණේ මිහිරි ස්වરૂපයේ මිහිරි රසයේ විඳීම නිසාම එහි පිනායම් වශයෙන් මේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය බලවත් වෙනකොට සිනහව, ඊට පස්සේ ශරීරයේ දැඟලීම, ඊට පස්සේ නැටීම ආදී ඇති වෙනවා. හොඳයි. එතකොට මේ ප්‍රීතිය ආකාර පහක් නැත්තම් මේ ප්‍රීතිය පහළ වෙන ආකාර පහක් මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. පිරිස අහලත් ඇති මේ ප්‍රීතිය ආකාර පහ. එතකොට පළවෙනි එක පැහැදිලි කරනවා කුද්ධික ප්‍රීතිය කියලා. කුද්ධික ප්‍රීතිය. අපිට ධර්මයේ තියෙන හැටියට මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. කුද්ධික ප්‍රීතිය, ඊට පස්සේ කණික ප්‍රීතිය, ඊට පස්සේ ඔක්කාන්තික ප්‍රීතිය, ඊට පස්සේ උබ්බේග ප්‍රීතිය, ඊට පස්සේ පරණ ප්‍රීතිය. මේ තමයි පංචාකාර ප්‍රීතිය. පළවෙනි එක කුද්ධික ප්‍රීතිය, දෙවෙනි එක කණික ප්‍රීතිය, ඊට පස්සේ ඔක්කාන්තික ප්‍රීතිය, ඊළඟට උබ්බේග ප්‍රීතිය, ඊට පස්සේ පරණ ප්‍රීතිය. එතකොට මේ කුද්ධික ප්‍රීතිය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ශරීරයේ ලෝම හංස මත්තමේව කාතුන් සක්කෝති. ඒ කියන්නේ මේ ප්‍රීතිය පහළ වෙනකොට ශරීරයේ මේ ලොම් ඍජුව පිහිටනවලු. ශරීරයේ ලොම් සිටුවීම සිද්ධ කරන ප්‍රීතියට, ශරීරයේ ලොම් සිටුවීම සිද්ධ කරමින් පහළ වෙන ප්‍රීතියට කියනවා කුද්ධික ප්‍රීතිය කියලා. සමහර වෙලාවට එක පාරටම මේ ශරීරයේ ලොම් මේ ඍජුවීම අවස්ථාවක් එනවා. ඍජුව පිහිටන අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාව මේ කියන්නේ මේ පිනායෑම නිසා ඇති වෙන්නේ. ඒකට කියනවා කුද්ධික ප්‍රීතිය කියලා. මේ ප්‍රීතිය දිගට පවතින්නේ නැහැ කියනවා. වරක් පහළ වෙලා එහෙමම නැති වෙලා යනවා. වරක් පහළ වෙලා එහෙමම නැති වෙලා යනවා. ඊට පස්සේ කණික ප්‍රීතිය. කණික ප්‍රීතිය කියලා කියන්නේ අර කුද්ධික ප්‍රීතිය වගේ එකපාරක් පහළලා නැති වෙන්නේ නැහැ. හරියට ආකාශයේ විදුලි කොටනවා වගේ නැවත නැවත පහළ වෙන. ඒ කියන්නේ පහළ වෙනවා පොඩි වෙලාවයි තියෙන්නේ, නැති වෙනවා නැවත ආයි පහළ වෙනවා. නැවත නැවත පහළ වෙනවා. අන්න එහෙම පහළ වීම වශයෙන් පවතින ප්‍රීතියට කියනවා මෙතනදී කණික ප්‍රීතිය කියලා. ඊට පස්සේ ඔක්කාන්තික ප්‍රීතිය.
ඔක්කාන්තික ප්‍රීතිය කියන හරියට මේ මුහුදේ රළ අර ගොඩබිමට ඇවිත් නැවත නැවත ඇවිත් නැවත නැවත යනවා වගේ ඇතිවෙන ප්‍රීතියට කියනවා ඔක්කාන්තික ප්‍රීතිය කියලා. ඒ කියන්නේ මේ ඔක්කාන්තික ප්‍රීතිය මේ ශරීරයේ පිනවමින් සිත පමණක් නෙවෙයි ශරීරයේ පවා පිනවමින් ශරීරයේ නැවත නැවත පැතිරෙමින් නැවත නැවත නැති වෙමින් කියන්නේ බිඳි බිඳි යමින් නැවත නැවත පහළ වෙනවා. අන්න ඒකට කියනවා ඔක්කාන්තික ප්‍රීතිය කියලා. හරියට අර මුහුදු රළ නැවත නැවත මේ වෙරළට ඇවිල්ලා වෙරළ යට කරමින් නැවතත් ආයි නැවත නැවතත් මුහුදට යනවා. අන්න ඒ ස්වරූපයෙන් පහළ වෙන පවතින ප්‍රීතියට කියන්නේ ඔක්කාන්තික ප්‍රීතිය කියලා. ඊට පස්සේ උබ්බේග ප්‍රීතිය. උබ්බේග ප්‍රීතිය කියලා කියන්නේ හරියට සුළඟින් පුළුන් පෙදක් ඉහළට ඔසවනවා වගේ මේ ශරීරය ඉහළට ඔසවන්ඩ සමර්ථ ප්‍රීතියට කියන උබ්බේග ප්‍රීතිය කියලා. උබ්බේග ප්‍රීතිය. එතකොට මේ උබ්බේග ප්‍රීතිය ඇතිවුණු අවස්ථා උබ්බේග ප්‍රීතිය ඇතිවුණු අවස්ථා කීපයක් මේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එක අවස්ථාවක් පැහැදිලි කරන මේ ලංකායම සිදුවුණු සිදුවීමක්. පුන්නවල්ලික වාසී මහා තිස්ස තෙරුන් වහන්සේගේ සම්බන්ධයෙන් කතාවක්. උන්වහන්සේට මේ උබ්බේග ප්‍රීතිය ඇතිවුණු අවස්ථාවක් ගැන සඳහන් කරනවා. ඒකට පුන්නවල්ලික වාසී කියන්නේ පුන්නවල්ලික කියලා ඒ කාලේ ස්ථානයක් තියෙන්න ඇති. එහි වාසය කරපු මහා තිස්ස ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මෙතනදී පුන්නම දිවසේ සායම් චේතියංගනං ගන්නවා. කියන්නේ 15ක් පොහොය දවසක තමන් වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානයේ චෛත්‍ය මිදුලට ගිහිල්ලා හඳක් තියෙනවා ඒ වෙලාවේ හොඳට. එතෙන්ට ගිහිල්ලා මේ මහා චේත්‍යාභිමුඛව හොත්යි කියන්නේ මහා චෛත්‍යයට අභිමුඛ වෙලා. මහා චෛත්‍ය කියලා කියන්නේ මෙතන රුවන්වැලි සෑයට. කියන්නේ තමන්ගේ විහාරයේ තියෙන චෛත්‍ය මළුවට ගිහිල්ලා රුවන්වැලි සෑය පැත්තට හැරිලා. ඒ පැත්තට හැරිලා හිතනවා ඉමායවත වේලාය චතස්සෝ පරිසා මහා චේතියන් වන්දන්ති. අනේ මේ වෙලාවේදී සිව්වනක් පිරිස මහා චෛත්‍ය වන්දනා කරනවානේ. ඒ කියන්නේ තමන් පෙර 15ක් පොහොය දවසේ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා දැකපු දර්ශනීය මේ සිහිපත් කරන්නේ. මේ වෙලාවේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසම සිව්වනක් පිරිසම මහා චෛත්‍ය වන්දනා කරනවානේ. චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනවානේ. ඔය විදිහට අර මුලින් තමන් ගීපේලාවේදී දැකපු ආරම්මණේ වශයෙන් මේ බුද්ධාලම්බන ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොමු වුණු ප්‍රීතිය ඇති වෙනවා මේ තිස්ස ස්වාමීන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරපු හදපු මේ මහා චෛත්‍යය දැන් මේ සිව්වනක් පිරිස මේ වෙලාවේදී කොච්චර ශ්‍රද්ධාවෙන් වන්දනා කරනව ඇතිද? කොච්චර ගෞරවයෙන් මේ වෙලාවේ වන්දනා කරනව ඇතිද කියලා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්තු මේ ප්‍රීතිය පහළ වෙනවා මේ ස්වාමීන් වහන්සේට. ප්‍රීතිය පහළ වෙනවා. එතකොට මෙන්න මේ වෙලාවේදී ඒ ඇති වුණු ප්‍රීතිය උබ්බේග ප්‍රීතිය කියලා කියනවා. බලවත් ප්‍රීතියක් ඇති වුණා. එතකොට සුදාතලයේ පහට චිත්‍ර ගෙන්ඩුකෝ විය ආකාශයේ උප්පතිත්තා මහා චේතියංගනේව පතිට්ටා. ඊට පස්සේ මොකද උනේ? හරියට රබර් බෝලයක් බිම ගැහුවට පස්සේ උඩට විසි වෙනවා වගේ තමන් වහන්සේ අර චෛත්‍ය මළුවේ හිටපු තැනින් අහසට නැගිලා ගිහිල්ලා හරියටම රුවන්වැලි සෑය මළුවේ මේ මතු වුණා කියලා කියනවා. රුවන්වැලි සෑය මළුවේ පිහිටියා කියලා කියනවා. ඉතින් බලන්න අන්න ඒ වෙලාවේදී පහළ වුණේ උබ්බේග ප්‍රීතිය. ප්‍රීති බලයෙන් අර ශරීරයේ පුළුන් රොදක් වගේ ඉහළට ඉසෙව්වා. ඔසවලා තමන් අරමුණු කරපු තැනට අරගෙන යනවා. මේ අපේ ලංකාවේ සිදුවුණු සිදුවීමක් තිස්ස තෙරුන් වහන්සේට.
පුන්නවල්ලික වාසී මහා තිස්ස තෙරුන් වහන්සේට සිදුවුණු සිදුවීම. ඊට පස්සේ තවත් සිදුවීමක් තියෙනවා. මේ සිදුවීම වෙන්නේ ගිරිහඬු සෑයි. ගිරිහඬු සෑය කවුරුත් දන්නවා. මේකට කියන්නේ පාලියෙන් ගිරිකණ්ඩක මහා විහාර. ගිරිකණ්ඩක මහා විහාරේ චෛත්‍යය කියලා. නැත්නම් අපි කියනවා ගිරිහඬු සෑය. එකොට ගිරිහඬු සෑය ගිරිකණ්ඩක මහා විහාරස උපනිස්සේ වත්ත කාලක ගාමෝ. මේ ගිරිහඬු සෑය මේ තියෙන ස්ථානයේ විහාරය ඇසුරු කරගත්තු ගමක් තිබිලා තියෙනවා ළඟ ගමක්. ඒකට කියන වත්ත කාලක ගම කියලා. එදා කාලේ එහෙමයි කියලා තියෙන්නේ වත්ත කාලක ගම. මේ වත්ත කාලක ගමේ ඉඳලා තියෙන එක්තරා මේ තරුණියක්. මේ තරුණිය ඒ වෙනකොට ගැබ්බරෝ ඉඳලා තියෙන්නේ. දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. ඉතින් එක දවසක් මේ මව්පියවරු තන් අම්මා තාත්තා මේ දෙන්න බණ අහන්න විහාරයට යනවා. විහාරයට යනවා. එතකොට මේක පැහැදිලි කරනවා සායන් ධම්ම සවනත්තා විහාරං ගච්ඡන්තා අම්මතුන් ගරු බහරා කාලේ චරිතුන් නසක්කෝසි. ඉතින් ඒ වෙලාවේදී මව්පියවරු කියනවා දුව නුඹ ගෙදර ඉන්න. නුඹට දැන් යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අද මේ ධර්ම දේශනාව මේ විහාරේ තියෙන්නේ. අනික චෛත්‍යයටත් යවෙනවා. ඒ චෛත්‍යයේ පඩිපෙළ නැගගෙන නුඹට යන්න බෑ. ඒ නිසා නුඹ ගෙදරට වෙලා ඉන්න. මයන් තුයිහම් පත්තිං කත්තා ධම්මං සොස්සාම. ඒකට කියන මම අපි නුඹටත් පින් දෙමින් බණ අහන්නම්. නුඹටත් පින් දෙමින් අපි බණ අහන්නම්. ඒ නිසා ගෙදරට වෙලා ඉන්න. අපි ගිහිල්ලා බණ අහලා එන්නම්. ඉතින් ඊට පස්සේ කියනවා සා ගන්තු කාමාපි තේසං වචනම් පටිබාහිතුන් අසක්කොන්ති ගරේ ඕහිත්වා. දැන් මෑයට යන්නම ඕනි. පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නේ. යන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. නමුත් දෙමව්පියන්ගේ වචනේ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා අකමැත්තෙන් නමුත් ගෙදර ඉන්නවා. ගරාජිරේ තත්වා කියන්නේ ගෙදර මිදුලේ ඉඳලා දැන් මේ චන්දාලෝකේන ගිරිකණ්ඩකේ ආකාශ චේත්‍යංගනං ඕලෝකෙන්ති. ඉතින් එදා 15ක් පොහොය දවසක් හඳ එළියෙන් පේනවා ගිරිහඬු සෑය චෛත්‍යය. මොකද ගියපු පිරිස දන්නවා උඩක තියෙන්නේ කන්ද මුදුනේ. එතකොට පහළට හොඳට පේනවා. එතකොට මෑයට මේ ගෙදර මිදුලට හොඳට පේනවා අර ගිරිහඬු සෑය. ගිරිහඬු සෑය හොඳට පේනවා. ඉතින් චේත්‍යස්ස දීප පූජන් අද්දස මේ චෛත්‍යයට මේ කරලා තියෙන පහන් පූජාව හොඳට පේනවලු මේට. පහන් පත්තු කරලා වටේටම මේ පහන් පූජාව පේනවා. චතස්සෝ පරිසා මාලා ගන්ධාදීහි චේතිය පූජන් කත්වා පදක්කිනං කරොන්තියෝ. ඒ විතරක් නෙවෙයි සිව්වනක් පිරිසම මේ මල් සුවඳදුම් මේ වලින් චෛත්‍යයට පූජා කරලා ඊට පස්සේ ප්‍රදක්ෂිනා කරනවා. වටේ යනවා මේ පිරිස. මෑට එකක් පේනවා පහළට. හොඳට පේනවා අර මල් සුවඳදුම් මෙහෙම පූජා කරලා පිරිස ඊට පස්සේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ වටේ ප්‍රදක්ෂිනා කරනවා පිරිස. ඉතින් බික්කු සංඝස්සච ඝන සජ්ජහාය සද්දං අස්සෝසි. ඒ වගේ විතරක් නෙවෙයි සාමින් වහන්සේලා අර පිරිත් කියන හඬත් පහළට හොඳට ඇහෙනවා කියනවා. කියන්නේ ළඟම ගෙදරක ඉන්න ඇති. හොඳට ඇහෙනවා. ඊට පස්සේ අය හිතනවා දඤ්ඤා වතිමේ විහාරං ගන්්වා ඒව රූපේ චේත්‍යංගනි අනුසංචරිතෝ. කියනවා මේ වගේ චෛත්‍යයක් ළඟට ගිහිල්ලා නැත්නම් මේ විදිහේ විහාරයකට ගිහිල්ලා මේ වෙලාවේදී ඒ චෛත්‍ය වන්දනා කරන්න මේ බණ අහන්න ලැබෙනවා නම් කෙනෙකුට ඒ තැනැත්තා නම් මේ සංසාරේ බොහෝම පින් කරපු කෙනෙක්. සංසාරේ බොහෝම පින් කරපු කෙනෙක් මේ අවස්ථාව කෙනෙකුට
එතෙන්ටම ගිහිල්ලා දැක ගන්න ලැබෙනවා කියලා කියන්නේ. මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබෙනවා කියන්නේ කෙනෙකුට ඒක නම් ඊටාම වටිනා අවස්ථාවක් කියලා මම හිතනවා. මේ සංසාරේ පින් තියෙන කෙනෙකුටම තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙලාවේදී කියනවා මුත්තරාසි සදිස චේතියම් පස්සන්තියා. අපි හරියට මුතු ගොඩක් වගේ. මුතු කැට ගොඩක් වගේ චෛත්‍යය පේනවලු මෑයට. තාම අලංකාරවත් විදියට පේනවලු. ඒව උබ්බේග ප්‍රීති උදපාදී. අන්න ඒ වෙලාවෙම මෑයට උබ්බේග ප්‍රීතිය හටගන්නවා. උබ්බේග ප්‍රීතිය හටගන්නවා අර බලවත් ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නිසා මේ ප්‍රීතිය හටගන්නවා. ඊට පස්සේ සා ආකාශයේ ලංගිත්වා මාතාපිතුන්නම් පුරිම තරංගේව ආකාශ චේතියංගෙනි ඕරුයිය. අන්න අර උබ්බේග ප්‍රීතිය ඇතුනාට පස්සේ මැය අහසට නිකං අර අහසට අරගෙන ගිහිල්ලා අහසින්ම අරගෙන ගිහිල්ලා චෛත්‍යයේ මළුවේම මේ පිහිටියා කියලා කියන. චෛත්‍ය මළුවට බැස්සලු. හරියට අර ප්‍රීතියෙන් ඔසවාගෙන ගිහිල්ලා චෛත්‍ය මළුවේ තිබ්බ වගේ නෑ චෛත්‍ය මළුවල දැන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ චේතියන් වන්දිත්වා ධම්මං සුනමාන අට්ඨාසිමයි චෛත්‍ය මළුවට ගිහිල්ලා චෛත්‍ය වන්දනා කරලා බණත් අහමින් දැන් ඉන්නවලු. තාම අම්මා තාත්තා ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මව්පියෝ ඇවිල්ලා මෑ දැකලා අහනවා කොහොමද මෙහෙට ආවේ? කොයි පාරෙන්ද ආවේ කියලා. ඒ වෙලාවේදී කියනවා ආකාශේ නාගතාම්හි මම අහසින් ආවේ. ඒ වෙලාවේ කියනවා අහසින් එන්නේ මේ 이르දිලාභී උතුමන් වහන්සේලානේ. නුඹ කොහොමද ආවේ? අන්න ඒ වෙලාවේදී කියනවා මම බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ චෛත්‍ය දිහා බලාගෙන හිටියා. මට බලවත් ප්‍රීතියක් ඇති වුණා. ඊට පස්සේ මේ මම හිටගෙන හිටියද ඉඳගෙන හිටියද කියලාවත් මට ගාණක් නැහැ. මම ඇවිල්ලා මේ චෛත්‍ය මළුවේ මේ අවසානයේ බලනකොට හිටියේ. චෛත්‍ය මළුවේ පිහිටි ඇවිල්ලා. ඉතින් මේ මෙන්න මේක තවත් මේ උබ්බේග ප්‍රීතිය ඇති වුණු අවස්ථාවට එක කතාවක්. එතකොට මේ ගිරිහඬු සෑයේ සිදුවුණු සිදුවීමක් නැය අර උබ්බේග ප්‍රීතිය ඇති වුණාට පස්සේ ඔසවාගෙන ගෙනල්ලා චෛත්‍ය මළුවේ ලැබුවා. හොඳයි. ඊට පස්සේ පරණ ප්‍රීතිය කියන්නේ අවසාන ප්‍රීතියේ අවසාන අවස්ථාව. පරණ ප්‍රීතිය කියලා කියන්නේ මේ ශරීරයේ මුළු ශරීරයේම පැතිරී පවත්නා මුළු ශරීරයේම අතරක් නෑර නැත්තං අතුරු සිදුරු නැතුව මුළු ශරීරයේම පැතිරෙන බලවත් ප්‍රීතියට කියන පරණ ප්‍රීතිය කියලා. එතකොට මේ පරණ ප්‍රීතිය ඇතිවෙන්නේ විශේෂයෙන්ම ඔන්න ධ්‍යාන අවස්ථාවලදී. ධ්‍යාන අවස්ථාවේදී ඇතිවෙන ප්‍රීතියට කියනවා පරණ ප්‍රීතිය කියලා. හොඳයි. එතකොට මේ ප්‍රීතියේ ආකාර පහ තමයි අපි පැහැදිලි කරේ. කුද්ධික ප්‍රීතිය, කනික ප්‍රීතිය, ඔක්කාන්තික ප්‍රීතිය, උබ්බේග ප්‍රීතිය සහ පරණ ප්‍රීතිය. එතකොට මේ ප්‍රීතිය ඇති වෙනකොට ඒ ඇති වෙන්නේ සෝමනස්ස සහගත සිත්වල. ඒකට සෝමනස්සය කියලා කියන්නේ එකක්. ඊට පස්සේ ප්‍රීතිය කියලා කියන්නේ තවත් එක් චෛතසිකයක්. හොඳයි. ඊට පස්සේ ඡන්දය. ඡන්දය. වාට ඡන්දේ පැහැදිලි කරනවා ඒ දේවල් කරනු කැමැත්ත කිරීමේ ඕනෑකම ඡන්ද නම් වේ. ඒ දේවල් කිරීමේ කැමැත්ත කිරීමේ ඕනෑකමට තමයි ඡන්දය කියලා කියන්නේ. මේ ලෝභයට මදක් සමානසේ පෙනෙන චෛතසිකයකි. මේ චෛතසිකයේ ලෝභයට ටිකක්
සමාන විදියට පේන චෛසිකයක් කියලා කියනවා. දැන් මෙතනදී ඒ දේවල් කරනු කැමැත්ත කියලා කියනකොට කරනු කැමැත්ත කියනකොට ගොඩක් අයිති. යනු කැමැත්ත, ඊට පස්සේ කනු කැමැත්ත, සිතනු කැමැත්ත, ඉඳගනු කැමැත්ත, දුවනු කැමැත්ත, මේ සියල්ලක්ම ගැනෙනවා. ඒ දේවල් කිරීමේ කැමැත්ත තමයි ඡන්දය කියලා කියන්නේ. ඒ දේවල් කිරීමේ කැමැත්ත ස්වરૂපයෙන් පහළ වෙන ධර්මයට කියනවා ඡන්දය කියලා. දැන් කිරීමේ ඕනෑකම කියලා කියනවා. දැන් එතකොට මේක ටිකක් ලෝභයට මේ සමාන විදියට පෙනෙන චෛතසිකයක්. ලෝභයට සමාන විදියට පේන චෛතසිකයක්. හැබැයි ලෝභය වගේ ඇලෙන ස්වરૂපයක් ඡන්දේ නැහැ. අන්න ඒකයි තියෙන වෙනස. ඡන්දේ ඇලීමෙන්තර ඕනෑකමකි. දැන් සමහර කෙනෙකුට හිතෙනවා නිවන් දකින්න ඕනි කියලා මේ කැමැත්ත ඇති වෙනවා කියන්නේ ඒකත් ලෝභයක්නේ. එහෙම ගොඩක් දෙනෙකුට හිතෙනවා. නිවන් දකින්න ඕනි, ධානයක් උපදවන්න ඕනි කියලා. එතකොට එතනත් තණ්හාවක් නැති වෙන්නේ, ලෝභයක් නැති වෙන්නේ කියලා හිතෙනවා. සමහරෙකුට තණ්හාව ඇති වෙන්න පුළුවන්, ලෝභය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇතිවිය යුත්තේ ඡන්දය. ඡන්දය කියලා කියන්නේ ඒක කරනු කැමැත්ත. ඡන්දය ඇති වෙනකොට ඇලීම නැහැ ඒ අරමුණ සම්බන්ධයෙන්. ඇලීම නැහැ. හැබැයි ඒ කටයුත්ත සම්පූර්ණ කිරීමේ කැමැත්ත තමයි තියෙන්නේ. කටයුත්ත සම්පූර්ණ කිරීමේ ඕනකම විතරයි තියෙන්නේ. ඒකට තණ්හාව කියලා කියන්නේ අරමුණේ ඇලෙමින් ඒ අරමුණට ප්‍රිය කරනවා. අරමුණ අවශ්‍ය වෙනවා තණ්හාවට. ඒකට අරමුණේ ඇලෙමින් ඇති වෙන ඕනෑකමට තමයි ඔය තණ්හාව කියන්නේ. නැත්නම් ලෝභය අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මෙතනදි තියෙන්නේ, මෙතනදි ඡන්දයේ තියෙන වෙනස තමයි කිරීමේ ඕනෑකම. කරනු කැමැති බව විතරයි ඡන්දය කියලා කියන්නේ. ඒ නිසා අපිට නිවන් දකින්න තියෙන්න ඕනි තණ්හාවක් නෙවෙයි ඡන්දයක්. නිවන් දකින්න තියෙන්න ඕනි ඡන්දයක්. හොඳයි. එතකොට ලෝභ සහගත සිත්වල ඡන්දය යෙදෙනවා. එතකොට ඒ වෙලාවේදී ඡන්දේ ලෝභයට අනුකූල වෙනවා. ලෝභයෙන් ගන්න අරමුණ කියන්නේ නැත්තම් අපි හිතමුකෝ යමක් ලබා ගැනීමට ඒ අරමුණත් එක්ක ඇලෙමින් ඒ ලබා ගැනීමට තියෙනවා ආශාවක්. එතකොට අන්න ඒ ආශාව සම්පූර්ණ කිරීම වශයෙන් තමයි ඒ වෙලාවේදී ඡන්දය ඇති වෙන්නේ. එතකොට ඒ වෙලාවේ ලෝභයට අනුකූල වෙනවා ඡන්දය. එතකොට කුසල් සිතේදී පහළ වෙනකොට අර මේ අකුසල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. දානයක් දීම සඳහා නම් කැමැත්ත තියෙන්නේ. අන්න ඒ කැමැත්ත වශයෙන් ඒ කරුණු කැමැති බව වශයෙන් පහළ වෙනවා ඡන්දේ. හොඳයි. එතකොට අපි සර්වචිත් ප්‍රකීර්ණක චෛසික 6ම දැන් සාකච්ඡා කරා. කොට විතක්ක විචාර අධිමුඛ, ඊට පස්සේ විරිය පීති ඡන්ද. ඊට පස්සේ පැහැදිලි කරනවා මෙතනදී සර්වචිත්ත සාධාරණ චෛසිකයන් මෙන් සෑම සිතකම යෙදෙන්නේ නැතුව කුසල අකුසල ලෞකික ලෝකෝත්තර ආදී සෑම පක්ෂවලටම අයිති සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් මේ චෛසික 6 ප්‍රකීර්ණක නම් වේ කියලා. මේක අපි නැවතම පැහැදිලි කරා. දැන් සර්වචිත්ත සාධාරණ චෛසික වගේ හැම හිතකම මේ ප්‍රකීර්ණ චෛසික යෙදෙන්නේ නැහැ. ඒ පක්ෂවලට අයිති සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙනවා. ඒක ඉතින් ඉදිරියට අපි ඒ සිත්වල යෙදෙන චෛසික කතා කරනකොට අපිට මේක පැහැදිලි වෙනවා. සර්වචිත්ත සාධාරණ චෛසික 7 ප්‍රකීර්ණක චෛසික 6 යන මේ චෛසික තෙලෙස 13 අකුසල රාශියේ ශෝභන රාශිය යන රාශි දෙකට අයත් චෛතසිකයන් හා යෙදෙන බැවින් අන්‍ය සමාන නම් වේ. අන්න බලන්න එතකොට මේ අන්‍ය සමාන චෛතසික කියන්නේ හේතුව මේ චෛතසික කොටස් දෙකට. නැත්නම් සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක චෛතසික කියන මේ කොටස් දෙකට අන්‍ය සමාන රාශිය කියන්නේ හේතුව තමයි අකුසල රාශියත් ශෝභන රාශියත් කියන මේ රාශි දෙකට අයිති චෛතසිකත් එක්ක
යෙදෙන නිසා. යෙදෙන බැවින් අන්‍ය සමානයි කියලා කියනවා. හොඳයි. එතකොට අපි ප්‍රකීර්ණක චෛසික පාඩමත් හමාර කරා. ඉතින් නැවත නැවත මේ කියවන්ඩ මේ චෛසික පැහැදිලි කරන මේ කොටස්. එතකොට තමන්ට මීට වඩා තවත් අවබෝධයක් චෛසික සම්බන්ධයෙන් ලැබී. එතකොට මෙතනදී මේ පොතේ මේ පාඩම් වලට අදාළව ප්‍රශ්න දීලා නැහැ. නමුත් මේ අන්‍ය සමාන චෛතසික රාශිය සම්බන්ධයෙන් අපි ප්‍රශ්න ටිකක් හදලා තියෙනවා. ඒකට මේ ප්‍රශ්න ටිකට තමන් උත්තර ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ බලන්න. තමන්ට මේ වෙලාවේ ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නය සර්වචිත්ත සාධාරණ චෛතසික කොතෙක්ද? ඒවා මොනවාද? ඒවාට නම යෙදී ඇත්තේ කුමක් හේයින්ද? සර්වචිත්ත සාධාරණ චෛතසික කොතෙක්ද? ඒවා මොනවාද? ඒවාට නම යෙදී ඇත්තේ කුමක් හේයින්ද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය සර්වචිත්ත සාධාරණ චෛතසික පිළිවෙලින් පැහැදිලි කරන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික පිළිවෙලින් පැහැදිලි කරන්න. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය චිත්ත පරිච්ඡේදයේදී වේදනා චෛතසිකයට කියවුණු නම් මොනවාද? චිත්ත පරිච්ඡේදයේදී වේදනා චෛතසිකයට කියවුණු නම් මොනවාද? ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය කර්මයයි කියනුයේ කුමකටද? කර්මයයි කියනුයේ කුමකටද? ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නය ප්‍රකීර්ණක චෛතසික කොතෙක්ද? ඒවා පිළිවෙලින් පැහැදිලි කරන්න. ප්‍රකීර්ණක චෛතසික කොතෙක්ද? ඒවා පිළිවෙලින් පැහැදිලි කරන්න. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නය ඔවුන්ට කුමක් හේයින් ප්‍රකීර්ණකයයි කියනු ලැබේද? ඔවුන්ට කියලා කියන්නේ මේ ප්‍රකීර්ණක චෛතසිකයන්ට කුමක් හේයින් ප්‍රකීර්ණකයයි කියනු ලැබේද? ඊට පස්සේ 7 අන්‍ය සමාන රාශියට අයත් චෛතසික ලියා දක්වන්න. අන්‍ය සමාන රාශියට අයත් චෛතසික ලියා දක්වන්න. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය එම චෛතසිකයන්ට අන්‍ය සමානයයි කියන්නේ කුමක් නිසාද? එම චෛතසිකයන්ට අන්‍ය සමානයයි කියන්නේ කුමක් නිසාද? 9 වෙනි ප්‍රශ්නය කායික වීරිය යනු කුමක්ද? කායික වීරිය යනු කුමක්ද? හොඳයි. ඔය ප්‍රශ්න 9ට උත්තර ලියාගෙන ඉන්න. එතකොට අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. හොඳයි. අපිට ඊළඟට තියෙන්නේ අකුසල චෛතසික 14. මේ පාඩම තමයි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟ දවසේදී අපි අකුසල චෛතසික තුදුස නැත්නම් 14 සම්බන්ධයෙන් පැහැදිලි කර ගනිමු. හොඳයි. එහෙනම් අපි අදට අභිධර්ම පාඩම මෙතකින් හමාර කරනවා. ඊළඟට අපි බලමු පාලි පාඩම. හොඳයි. එදා අපි දුන්නා ක්‍රියාපද කිහිපයක්. මේ පාලියේදී කියන ක්‍රියාපදේ හා සමානව වර්ණම්වන්න. එකෙන් එකක් තමයි ජාලේති කියන්නේ දල්වයි කියන අර්ථයේ ක්‍රියාපදේ බලන්න. ඒක වචන බහු වචන වල යෙදিলা තියෙනවා. ජාලේති දල්වයි, ජාලෙන්ති දල්වත්, ජාලේසි දල්වෙහි, ජාලේත දල්වහු, ජාලේමි දල්වමි, ජාලේම දල්වමු. ඊට පස්සේ ජාලේති කියන මේ ක්‍රියාවම වර්ණයෙන් වෙන අනිත් ආකාරي බලමු අපි. ජාලයති ඒ අර්ථයේ දල්වයි කියන එකමයි.
ජාලේති ජාලයන්ති ජාලේසි ජාලේත ජාලයාමි ජාලයාම. ඊට පස්සේ මාරේති කියන්නේ මරයි කියන අර්ථය. මාරේති මාරෙන්ති මාරේසි මාරේත මාරේමි මාරේම. හොඳයි ඊළඟ ක්‍රමයෙන් බලමු. මාරයති මාරයන්ති මාරයසි මාරයත මාරයාමි මාරයාම. ඊට පස්සේ චෝරේති සොරකම් කරයි කියන අර්ථය ක්‍රියාපදේ. චෝරේති චෝරෙන්ති චෝරේසි චෝරේත චෝරේමි චෝරේම. ඊට පස්සේ චෝරයති චෝරයන්ති චෝරයසි චෝරයත චෝරයාමි චෝරයාම. ඊට පස්සේ දේශේති දේශනා කරයි කියන අර්ථය ක්‍රියාපදේ. දේශේති දේශෙන්ති දේශේසි දේශේත දේශේමි දේශේම. දේශයති දේශයන්ති දේශේසි දේශේත දේශයාමි දේශයාම. ඊට පස්සේ ඨපේති අර්ථය තබයි. ඨපේති ඨපෙන්ති ඨපේසි ඨපේත ඨපෙමි ඨපේම. තබයි කියන අර්ථය. ඊට පස්සේ ඨපේති ඨපයන්ති ඨපේසි ඨපේත ඨපයාමි ඨපයාම. ඊට ඕලෝකේති ක්‍රියාපදේ අර්ථය බලයි කියන එක. ඕලෝකේති ඕලෝකෙන්ති ඕලෝකේසි ඕලෝකේත ඕලෝකේමි ඕලෝකේම. ඒ විදිහටයි උච්චාරණය කරන්නේ. ඕලෝකයති ඕලෝකයන්ති ඕලෝකයසි ඕලෝකයත ඕලෝකයාමි ඕලෝකයාම. හොඳයි. ඊට පස්සේ වාක්‍ය අපි 10ක් දීලා තියෙනවා පාලි වාක්‍ය. ඒ ටික සිංහලයට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. බලන්න පළවෙනි එක. යහින් බුද්ධෝ මනුස්සානං ධම්මං දේශේති තහින් දේවා අපි පුත්තේහි සද්ධින් ධම්මං සුනිතුං කිප්පං ආගච්ඡanti ආගන්ත්වාච ආකාසේ ඨත්වා ඉදානි මයං මනුස්සේහි සද්ධින් ඉද ඒව ඨත්වා බුද්ධස්ස ධම්මං සුනෝම ඉති සාධුකං ධම්මං සුනන්ති. ඊට පස්සේ 2. චෝරෝ මග්ගේ තිරියන් ධාවිත්වා පච්චහ රුක්ඛං ආරුහිත්වා අම්හාකං සකුණං චෝරේති. ඊට පස්සේ 3 වෙනි එක. සීහෝ පන සායං වනස්ස සමන්තා චරිත්වා මිගේ මාරයති. ඊට 4. කම්මකාරස්ස පුත්තා මිත්තේහි සද්ධින් ගේහස්ස අන්තෝ මංචේසු නිසීද්දිත්වා දීපේ ජාලෙන්ති. ඊට 5. අහං ගාමං ගන්ත්වා මග්ගස්සච රුක්ඛස්සච අන්තරා පාසානේ අම්හාකං සුනකං ඨපේමි. 6. වානරෝ රුක්ඛේ නිසේදිත්වා රුක්ඛස්ස සමන්තා මනුස්සේ ඕලෝකේති. 7. ඉදානි ත්වං සුනකේන සද්ධින් ගේහං ගච්ඡසි අතවා ගාමං ගච්ඡසි. 8. තුම්හේ ඉදානි කුතෝ ඉද ආගච්ඡත. 9. ඒකදා අම්හාකම් බුද්ධෝ දේවානං ධම්මං දේශේතුන් දේවලෝකං ගච්ඡි. 10. මයිහම් මිත්තෝ අම්හාකං ගේහං ආගන්ත්වා තස්ස පාදේ මයිහං මංචේ ඨපයති. දැන් වාක්‍ය 10 සිංහලයට පරිවර්තනය කරන්න. එතකොට මේකේ මේ වාක්‍යවල අමුතු වචන තේරුම් සහිත පහලින් අපි දීලා තියෙනවා. සුනිතුං කියලා කියන්නේ අසන්නට. ඊට පස්සේ චරිත්වා කියන්නේ හැසිර. ඊට පස්සේ සුනෝම කියන්නේ අසමු. ඊට පස්සේ දීපේ කියලා කියන්නේ පහන්.
සුනන්ති කියන්නේ අසත් කියන එක, ගේහං කියන්නේ ගෙට, සාධුකං කියන්නේ මනාකොට, දේශේතුන් කියන්නේ දේශනා කිරීමට, ආරෝහිත්වා කියන්නේ නැඟ, ගච්චි කියන්නේ වැඩම කළ සේක කියන අර්ථය. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කියන නිසා තමයි වැඩම කළ සේක කියලා දාලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍ය අර්ථයේ ගච්චි කියන එකේ ගියේය කියන එක. ඊට පස්සේ තස්ස කියන්නේ ඔහු ගේ කියන අර්ථයේ පදේ, ගේහස්ස කියනකොට ගේ අර්ථය. හොඳයි. ඊට පස්සේ තවත් ක්‍රියාපද කිහිපයක් දීලා තියෙනවා. අර පාලේති ක්‍රියාපදයේ විදිහට වර්ණගන්න. පාලේති ක්‍රියාපදයේ අර ක්‍රම දෙකකින් අපි වර්ණගන්නේ. ඒ විදිහටම ක්‍රම දෙකෙන්ම මේ ක්‍රියාපද ටිකත් වර්ණගන්න ඕනේ. චින්තේති කියන්නේ සිතයි කියන අර්ථයේ ක්‍රියාපදේ. ඊට පස්සේ පූජේති කියන ක්‍රියාපදයේ අර්ථය පුදයි. නැත්නම් අපි කියන්නේ පූජා කරයි කියන එක. ඊට පස්සේ පීලේති ඒ අර්ථය පෙළයි. පෙළනවා. පීඩාවට පත් කරනවා කියන එක. ඊට පස්සේ උදේති ඒකේ අර්ථය උදා වෙයි. සූර්යයා උදා වෙයි. ඔය විදිහට කියවෙනකොට උදේති කියන ක්‍රියාපදේ යෙදෙන්නේ. ඊට පස්සේ උඩ්ඩේති. උඩ්ඩේති කියන්නේ පියාඹයි. නැත්නම් ඉගිලෙයි කියන අර්ථයේ ක්‍රියාපදේ. ඊට පස්සේ චහදේති කියන්නේ වසයි. වසයි කියලා කියන්නේ මෙතන යමක් මොකක් හරි දෙයකින් වහනවා. නැත්නම් අතින් වහනවා. අන්න ඒ වසයි කියන අර්ථයේ ක්‍රියාපදේ තමයි චහදේති කියලා කියන්නේ. හොඳයි. එතකොට මේ ටිකත් පාලේති ක්‍රියාපදයේ විදිහට ක්‍රම දෙකෙන්ම වර්ණගන්න අපි ඊළඟ දවසේ එතකොට සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් අද පාලි පාඩමත් අපි මෙතකින් හමාර කරනවා. එතකොට අද දවසේදී අපි අභිධර්ම පාඩම තුළින් ප්‍රකීර්ණක චෛසික 6 පැහැදිලි කරගත්තා. ඒ වගේම පාලි පාඩම තුළින් අපි තවත් පාලි වචන කිහිපයක් ඉගෙන ගත්තා. මේ විදිහට අද දවසේදීත් අපි අපේ సంతානී කුසල් සිතුවිලි ජනිත කරගන්නට යෙදුණා. මේ ජනිත කරගන්නට යෙදුණු කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් ධර්මයට හිත නැඹුරු වේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්නට ශක්තිය, ධෛර්යය, වීරිය, වාසනාව නිරන්තරයෙන්ම සැලසේවා. ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මය අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත්, හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත්, ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත්, ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසුවන හැම දෙනාටමත්, ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා ඒ මූලිකත්වය අරගෙන කටයුතු කරන, සංවිධානය කරන සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක, ලෝකපාලක, ආත්මාරක්ෂක, අල්පේශාක්‍ය, මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා, පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන ඥාති බන්දු හිතයිසි සැමටත් මේ පින් දැනේවා, පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම සැපෙන් සැපයටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු
ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු